11 වසර දෙවන පාඩම අපි පළවෙනි පාඩම සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට ඒ තමයි අපේ වෙළඳාම හා උපකාරක සේවා පාඩම. වෙළඳාම හා උපකාරක සේවා පාඩම අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. දැන් දෙවෙනි පාඩම තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දෙවෙනි පාඩම තමයි කළමනාකරණය. කළමනාකරණය. හරි. කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. කළමනාකරණය කියන වචනය වර්තමානයේ වෙනකොට ගොඩක් වැදගත් වචනයක් වෙලා තියෙනවා. මොකද අපි හැමෝන්ටම වගේ කළමනාකරණය කියන වචනේ නිතරම ඇහෙන වචනයක්. මේ කළමනාකරණය කියන වචනය බොහොම වැදගත් වෙලා තියෙන්නේ අපිට. අපි දන්නවා වර්තමානයේ වෙනකොට අපේ සම්පත් හිඟය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ව්‍යාපාරයකට තියෙන සම්පත් ඒත් එක්කම මිනිස්සු භාවිතා කරන සම්පත් හැම ආකාරයෙන්ම අපිට භාවිතා කරන්න තියෙන සම්පත්වල හිඟය දිනෙන් දින වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ සම්පත් හිඟය දිනෙන් දින වැඩි වීම නිසා අපිට තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වෙන නිසා අපිට මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමේදී අපිට කළමනාකරණය කියන වචනය ගැන නිතර කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරි. අපි දන්නවා මේ ව්‍යාපාරයක තියෙන සම්පත් ඉතාම සීමිතයි. ව්‍යාපාරයකට තියෙන ශ්‍රම සම්පත, මානව සම්පත් ප්‍රමාණය, ව්‍යාපාරයකට තියෙන යන්ත්‍ර සූත්‍ර, ඒත් එක්කම ඉඩම් හා ගොඩනැගිලි ටික, මේ හැම සම්පතක්ම වාහේ අපි මුදල් ගත්තොත් මුදල් සම්පත, ඒ සම්පත් සියල්ලම වාහේ අපිට සීමිත වෙලා තියෙනවා. මේ සීමිත සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් කළමනාකරණය කරන්න වෙනවා. අපි දන්නවා දැන් අපි අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන කාලය ඒත් එක්කම අපිට තියෙන සම්පත් ටික මේ වෙනකොටත් මොකක් වෙනවද? සීමිත වෙමින් පවතිනවා. මොකද අපි දන්නවා ජනවාරි මාසයේදී අපේ අපොස සාමාන්‍ය පෙළ 2021 වර්ෂයේ විභාගය පැවැත්වෙනවා. එතකොට මේ දක්වා දැන් අපි මාස 5ක් ගත කළ තියෙනවා මේ අවුරුද්දෙත්. ඉදිරියට අපිට තියෙන කාලය එන්න සීමිත වෙනවා. එහෙනම් අපි මේ සීමිත කාලයත් අපි මොනා කරගන්න වෙනවද? කළමනාකරණය කරගන්න වෙනවා. එහෙනම් කළමනාකරණය කියන දේ වර්තමානයේ වෙනකොට සහ අපි අපේ ජීවිතයත් එක්ක ගත්තොත් එහෙම කළමනාකරණය කියන වචනේ ඉතාමත් වැදගත් වචනයක්. අපි බලමු ව්‍යාපාරයක කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මේ කළමනාකරණයේදී අපේ ව්‍යාපාරයේ තියෙන අරමුණු හා පරමාර්ථයන් ව්‍යාපාරයක තියෙන අරමුණු හා පරමාර්ථ නිසි ලෙස ඉටු කරගන්න අපිට ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික කාර්යක්ෂමව යොදා ගන්න වෙනවා. මෙතනදී අපිට කළමනාකරණය කරගන්න වෙනවා. අපි බලමු කළමනාකරණය සම්බන්ධයෙන් අපිට තියෙන නිර්වචනය මොන වගේද කියලා. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ තියෙන සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කියන සමස්ත ක්‍රියාවලියට අපි කියනවා කළමනාකරණය කියලා. එහෙනම් අපි කළමනාකරණය කියලා හඳුනාගන්නේ ඔන්න ව්‍යාපාරයක තියෙන අරමුණු හා පරමාර්ථ. ව්‍යාපාරයේ තියෙන අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කියන සමස්ත ක්‍රියාවලිය අපි කියනවා කළමනාකරණය කියලා. හරි. මේ කළමනාකරණය කියන නිර්වචනය ඇතුලේ අපිට වචන දෙකක් කියවනවා. ඒ තමයි සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය කියන වචන දෙක. අපි බලමු සඵලදායකත්වය කියන්නේ මොකක්ද කියන එක. ඔන්න මම සඵලදායකත්වය කියන එක පැහැදිලි කරන්නම්.
සඵලදායකත්වය. කළමනාකරණය ඇතුලේ කියවෙච්ච වචනය සඵලදායකත්වය. මේ සඵලදායකත්වය කියලා කියන්නේ අපි අපේ අරමුණු ව්‍යාපාරයේ තියෙන අරමුණු හා පරමාර්ථ નિયમિત කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කරගන්න එක. ව්‍යාපාරයේ තියෙන අරමුණු හා පරමාර්ථ નિયમિત කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කරගන්නවට අපි කියනවා සඵලදායකත්වයක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ ළමයි හැමෝන්ගේම අරමුණ වෙලා තියෙන්නේ මොකක්ද? 2021 අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටින ළමයි. O level එකට පෙනී හිටින ළමයින්ට අරමුණ වෙලා තියෙන්නේ මේ අපේ සාමාන්‍ය පෙළ විභාගයට ඉහළ සාමාර්ථ ලබා ගැනීම. සාමාන්‍ය පෙළ විභාගයට 2021 අපි දන්න 2022 ජනවාරි මාසේ තියෙන්නේ 2022 ජනවාරි මාසේ පෙනී හිටලා ඉවරලා ඉහළ සාමාර්ථ ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ අපි 2021 වර්ෂයේදී ඒ කියන්නේ අපිට નિયમિત වෙලා තියෙන අපස සාමාන්‍ය පෙළ විභාගයේදීම ලබා ගන්න එකට අපි කියනවා සඵලදායකත්වය කියලා. අපි හිතමු ඒ සාමාර්ථ 9ක් ලබා ගන්න එක අන්න අපේ සඵලදායකත්වය. අපිට નિયમિત වෙලා තියෙන වර්ෂය තුලදීම අපි සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙ වෙලා පාලනයකින් අපිට ඕලෙල් විභාගයට ඒ සාමාර්ථ 9ක් ලබා ගැනීම අපි කියනවා සඵලදායකත්වය කියලා. ඒ කියන්නේ අපේක්ෂිත අරමුණ අපේක්ෂිත කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කර ගැනීම. දැන් අපි දන්නවා මේක 2021 කරගන්න බැරි වුණොත් එහෙම 2022ෙත් පුළුවන් නේද ළමයි? 2022ෙත් පුළුවන්. හැබැයි 2022 දී කරන එක සඵලදායකත්වය නෙමෙයි. සඵලදායකත්වයලා දින අපි අපේක්ෂා කරන කාලය තුල අපේක්ෂා નિયમિત ආකාරයෙන් ඉටු කර ගැනීම. ඒ කියන්නේ අපිට નિયમિત වෙලා තියෙන වර්ෂය තුලදීම ඒව අපිට ඉහළ සාමාර්ථ ලබා ගැනීම අපි කියනවා සඵලදායකත්වය කියලා. හරි. මේ කළමනාකරණය කියන නිර්වචනය තුලේ මම කියපු තව වචනයක් තමයි කාර්යක්ෂමතාවය. මේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කාර්යක්ෂමතාවය කියන වචනේ අපි පැහැදිලි කරගමු. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන අරමුණු හා පරමාර්ථයන් ඉටු කරගන්න ව්‍යාපාරයේ තියෙන සම්පත් නිසියාකාරව යොදා ගන්නවට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. ව්‍යාපාරයේ තියෙන සම්පත් නිසියාකාරව යොදා ගැනීම අපි කියනවා කාර්යක්ෂමතාවය. අපිට තියෙන සීමිත සම්පත් නියමාකාරව ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න යොදා ගන්නවට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. එහෙනම් ඔන්න අපේ කළමනාකරණය කියන නිර්වචනය තුල කියවෙච්ච වචන දෙකක් තමයි සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය. එහෙනම් සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය කියන වචන මම පැහැදිලි කරා. මම නැවත කියන්නම් සඵලදායකත්වය කියලා කියන්නේ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ નિયમિત කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කර ගැනීම. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් නියමාකාරව යොදවා ගැනීම. හරි. ඔන්න කළමනාකරණය කියන එක මම පැහැදිලි කරා. කළමනාකරණය කියලා කියන්නේ අපේ අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා කළමනාකරණය කියලා. හරි. ඔන්න මම කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණයේ තියෙන වචන දෙකකුත් පැහැදිලි කරා. ඒ තමයි සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය කියන වචන. හරි. අපි කළමනාකරණය කියන නිර්වචනය ලියාගමු. ව්‍යාපාරයක අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයක අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම,
කමා සංවිධානය කිරීම, කමා මෙහෙයවීම හා පාලනය යන සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය ලෙස හැඳින්වේ. සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය ලෙස හැඳින්වේ. හරි. කළමනාකරණයෙන් පස්සේ සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය යන කොටස් දෙකක් පහළ තියෙනවා. අපි සඵලදායකත්වය ලියා ගමු. සඵලදායකත්වය යටතේ ලියා ගන්න ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ, ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ નિયમિત කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කර ගැනීම සඵලදායකත්වය ලෙස හැඳින්වේ. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ નિયમિત කාලය තුල નિયમિત ආකාරයෙන් ඉටු කර ගැනීම සඵලදායකත්වය ලෙස හැඳින්වේ. හරි. අපි ඊළඟට බලමු කාර්යක්ෂමතාවය කියන වචනය කොහොමද අපි පැහැදිලි කරගන්නේ කියලා. අපි ලියාගමු. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේදී, ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේදී මේ කාර්යක්ෂමතාවටද ව්‍යාපාරයේ සම්පත් නියමාකාරව, ව්‍යාපාරයේ සම්පත් නියමාකාරව යොදා ගැනීම, නියමාකාරව යොදවා ගැනීම කාර්යක්ෂමතාවය ලෙස හැඳින්වේ. කාර්යක්ෂමතාවය ලෙස හැඳින්වේ. එහෙනම් අපි කළමනාකරණය කියන එක පැහැදිලි කරගත්තා. අපි ලියාගත්තා කළමනාකරණය කියන එක. ඒත් එක්කම සඵලදායකත්වය ලියාගත්තා, කාර්යක්ෂමතාවය ලියාගත්තා. හරි. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා මගේ නිබන්ධනයේ කළමනාකරණයේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙන්න බලපාන හේතු මොනවද කියන එක. අපි දන්නවා කළමනාකරණය කියන වචනය අපිට තදින්ම දැනෙන වචනයක්. අපි දන්නවා මේකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේ සම්පත් හිඟය. අපි දන්නවා දෛනිකව ඉතාමත් සීමිත වෙමින් පවතින අපිට තියෙන ස්වභාවික සම්පත් ටික, අපිට තියෙන අනිකුත් සම්පත් ශ්‍රම සම්පත වෙන්න පුළුවන්, අපිට තියෙන යන්ත්‍ර සූත්‍ර, මුදල්, ඉඩකඩ, ඒවා ඔක්කොම අපිට සීමා සහිත සම්පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සම්පත් හිඟය දිනෙන් දින වැඩි වෙන එක අපිට කළමනාකරන අවශ්‍යතාවය දැනෙන්න එක හේතුවක්. අපි දෙවෙනි හේතුව විදිහට ගත්තොත් එහෙම ව්‍යාපාරිකයන්ට තියෙන අවදානම් තත්ත්වයන්, ව්‍යාපාරයන්ට බලපාන විවිධ අවදානම් සහගත තත්ත්වයන් දිනෙන් දින වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙනම් මේ අවදානම් සහගත තත්ත්වයන් ව්‍යාපාරය නිසි ලෙස හසුරුවා ගන්න නම් ව්‍යාපාරය කළමනාකරණය කරගන්න වෙනවා. එහෙනම් ව්‍යාපාරය කළමනාකරණය කරගන්න මේ අවදානම් සහගත අවස්ථාවලදී ව්‍යාපාරය නිසි ලෙස හසුරුවා ගන්න කළමනාකරණය වැදගත් වෙනවා. අපි ඊළඟ හේතුව විදිහට අපි බලමු. ඒ තමයි ව්‍යාපාර පරිසරයන් නිතරම වෙනස් වෙනවා. ව්‍යාපාර පරිසර දිනෙන් දින වෙනස් වෙන එක. නම් ව්‍යාපාර පරිසරය වෙනස් වෙනවා, අවදානම් තත්ත්වය වැඩි වෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම අපිත් එක්ක තරඟ කරන සමාන ව්‍යාපාරිකයන්ගේ තරඟකාරීත්වය දිනෙන් දින වැඩි වෙනවා. එහෙනම් අපි තරඟකාරීත්වයට නිසි පරිදි මුහුණ දෙන්න නම් අපි අපේ ව්‍යාපාරය කළමනාකරණය කරගන්න ඕනේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම ගෝලීය පරිසර බලපෑම්. ගෝලීය පරිසරයේ සිදුවන බලපෑම් නිසා ව්‍යාපාරවලට විවිධ බලපෑම් එල්ල වෙනවා. අන්න ඒවා අපි කළමනාකරණය කරගන්න නැත්නම් ඒවලට අපි මුහුණ දෙන්න කළමනාකරණය අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් එක්කම ව්‍යාපාරය පුළුල් කරනකොට, ව්යාපාර පුළුල් කරනකොට, සංවර්ධනය කරනකොට
අපි නියමාකාරව කළමනාකරණය කරගෙන ගියොත් එහෙම අපිට මේ ව්‍යාපාරය පුළුල් කරගන්න සංවර්ධනය කරගන්න පහසු වෙනවා. හරි. එහෙනම් අපි කළමනාකරණය අවශ්‍ය වෙන්න නැත්නම් කළමනාකරණයේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙන්න බලපාන හේතුන් ටික ඉක්මනින් අපි නිබන්ධනයේ පුරෝගමු සටහන් කරගමු. පළවෙනි හේතුව සම්පත් හිඟය දිනෙන් දින වැඩිවීම. සම්පත් හිඟය දිනෙන් දින වැඩිවීම. අංක 2 තරඟකාරීත්වය වැඩිවීම. අංක 3 ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වීම. ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වීම. අංක 4 ව්‍යාපාරික අවදානම් දිනෙන් දින වැඩිවීම. ව්‍යාපාරික අවදානම් දිනෙන් දින වැඩිවීම. අංක 5 ව්‍යාපාරවල නාස්තිය හා දූෂණය අවම කර ගැනීමට. ව්‍යාපාරවල නාස්තිය හා දූෂණය අවම කර ගැනීමට. අංක 6 ගෝලීයකරණ බලපෑම්. අංක 6 ගෝලීයකරණ බලපෑම්. අවසාන හේතු විදිහට අපි සටහන් කරගමු ව්‍යාපාරවල සමාජ වගකීම පිළිබඳ ආකල්ප දිනෙන් දින වැඩිවීම. ව්‍යාපාරවල සමාජ ආකල්ප දිනෙන් දින වැඩිවීම. හරි. එහෙනම් අපි කළමනාකරණය කියන එක හඳුනාගත්තා. කළමනාකරණය යටතේ සඵලදායකත්වය කාර්යක්ෂමතාවය හඳුනාගත්තා. ඇයි කළමනාකරණය දිනෙන් දින වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. මොනවද කළමනාකරණය කරන්න ඕනේ? ඇයි කළමනාකරණයේ අවශ්‍යතාවය අපිට දිනෙන් දින වැඩි වෙන්න කියලා අපි හේතුන් ටික සටහන් කරගත්තා. හරි. අපි එමු ඊළඟට ඊළඟ මාතෘකාව විදිහට තියෙනවා හොඳ කළමනාකරණයකින් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ. අපේ ව්‍යාපාර අපි හොඳින් කළමනාකරණය කරගත්තොත් එහෙම අපිට ලැබෙන දේවල් මොනවද? අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපි ව්‍යාපාර විතරක් නෙවෙයි අපේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ විදිහට අපිට තියෙන ඉතිරි කාලය අපි කළමනාකරණය කරගත්තොත් එහෙම අපිට ලැබෙන්න ප්‍රතිලාභ මොනවාද? පළවෙනි ප්‍රතිලාභය විදිහට මම සඳහන් කරන්න. පළවෙනි ප්‍රතිලාභය තමයි අපේ ව්‍යාපාරයක නම් අරමුණු හා පරමාර්ථ. ව්‍යාපාරය බලාපොරොත්තු වෙන අරමුණු හා පරමාර්ථ. ව්‍යාපාරය ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න පහසු වෙනවා. නියමාකාරව අපිට ඉටු කරගන්න පුළුවන්. දැන් අපේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටින දරුවන්ට 2021 අපස සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ ළමයක් ගන්න එක පහසු වෙනවා. හරියට මේ තියෙන කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික හරියට කරගෙන ගියොත් එහෙම අපිට මෙන්න මේ අරමුණු හා පරමාර්ථ මොනවා කරගන්න පුළුවන්ද? ඉටු කරගන්න පුළුවන් වෙනවා කළමනාකරණය කරොත් එහෙම. ඊළඟට අපිට මේ අරමුණු හා පරමාර්ථ පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් වෙනවා වගේම අපි දන්නවා මේ සඳහා අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණය. ව්‍යාපාරයකටත් එහෙම. ව්‍යාපාරයකට තියෙන සීමිත සම්පත් වලින් හරියට කළමනාකරණය කරොත් එහෙම උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ව්‍යාපාරයේ තියෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිත් එක්ක තරඟ කරන කට්ටියට තරඟකාරීත්වයට අපිට හොඳින් මුහුණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ අපේ ව්‍යාපාරය පුළුල් වෙනකොට සංවර්ධනය වෙනකොට මේ දීප ව්‍යාප්තව ව්‍යාපාර කටයුතු පුළුල් වෙනකොට අපේ ව්‍යාපාරය මනා ලෙස හසුරවා ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ කළමනාකරණය කිරීම මගින්. කළමනාකරණය අපිට උදව් වෙනවා. ඒත් එක්කම අපි දන්නවා මේ අපේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ව්යාපාරය සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න පාර්ශවයන්. අපි ඒගොල්ලන්ට කියනවා ඇල්මැති පාර්ශවයන්. මේ ඇල්මැති පාර්ශවයන්ට මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්න
උදව් වෙනවා අපි නියමාකාරව ව්‍යාපාරය කළමනාකරණය කරගෙන පවත්වාගෙන ගියොත් එහෙම. හරි. අපේ මාතෘකාව වෙලා තියෙන්නේ හොඳ කළමනාකරණයකින් ව්‍යාපාරයට ව්‍යාපාර ආයතනයකට අත්වන ප්‍රතිලාභ. යටතේ අංක 1 අපි ලියාගමු සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වීම. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වීම. අංක 2 ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථයන් සාර්ථකව ඉටු කරගත හැකි වීම. ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ සාර්ථකව ඉටු කරගත හැකි වීම. අංක 3 තරංගකාරීත්වයට හොඳින් මුහුණ දීමට හැකිවීම. තරංගකාරීත්වයට හොඳින් මුහුණ දීමට හැකිවීම. අංක 4 ව්‍යාපාර ආයතනය පුළුල් වන විට ව්‍යාපාර ආයතනය සංවර්ධනය වන විට ව්‍යාපාර ආයතනය පුළුල් වන විට බාධාවකින් තොරව ව්‍යාපාර ආයතනය පුළුල් වන විට බාධාවකින් තොරව එයට අනුගත විය හැකිවීම. බාධාවකින් තොරව එයට අනුගත විය හැකිවීම. අංක 5 ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකිවීම. අවශ්‍යතාවයන් ඉටු කළ හැකිවීම. හරි. අපි එමු ඊළඟ අනුමාත්‍රකාව විදිහට අපේ නිබන්ධනයේ තියෙනවා ව්‍යාපාරික සම්පත්. ව්‍යාපාරයකට තියෙන සම්පත් මොනවාද? අපි දන්නවා ව්‍යාපාරයකින් සිද්ධ වෙන්නේ එක්ක භාණ්ඩ නිෂ්පාදනය කරනවා, එහෙම නැත්නම් සේවා සපයනවා. ඒතකොට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න, එහෙම නැත්නම් සේවා සපයන්න අපි යොදා ගන්නා දේවල් වලට අපි කියනවා සම්පත් කියලා. ව්යාපාරික සම්පත්. මොනවද අපිට වර්තමානයේ දැක ගන්න පුළුවන් ව්‍යාපාරික සම්පත් කියන එක අපි බලමු. නිබන්ධනයේ තියෙනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස උපයෝගී කර ගන්නා ඕනෑම දෙයක් ව්‍යාපාරික සම්පත් විදියට හැඳින්වෙනවා. කළමනාකරණයේදී සම්පත් ලෙස හඳුන්වනු ලබන දෑ පහත දැක්වේ. අංක 1 මානව සම්පත. අපි දන්නවා ව්‍යාපාරයකට ඉතාමත් අවශ්‍ය සම්පතක් තමයි මානව සම්පත. මිනිසුන්ගේ කායික හා මානසික දායකත්වයන් අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට අත්‍යවශ්‍ය වෙනවා. ඒත් එකම මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ශිල්ප ක්‍රම, කාලය, තොරතුරු වගේ දේවල් අපි ව්‍යාපාරික සම්පත් විදියට හඳුනා ගන්නවා. ව්යාපාරික සම්පත් කිව්වේ එහෙනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්න දේවල් වලට අපි කියනවා ව්‍යාපාර සම්පත්. එයටදී අපි පහත සම්පත් ගැන කතා කරා. ඒ තමයි මානව සම්පත, මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ශිල්ප ක්‍රම, කාලය හා තොරතුරු කියන සම්පත් වර්තමානයේ වෙනකොට අපි අත්‍යවශ්‍ය සම්පත් විදියට හඳුනාගෙන තියෙනවා ව්‍යාපාරයක. හරි. අපේ කළමනාකරණ නිර්වචනය මම නැවත වතාවක් කියනවා. කළමනාකරණ නිර්වචනයේදී මම කිව්වේ ව්යාපාරයක අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය ලෙස හැඳින්වේ කියලා මම නිර්වචනය ලබා දුන්නා. හරි.
මෙන්න මේ කළමනාකරණය කියන නිර්වචනය ඇතුලේ අපිට කියවෙන දේවල් වලින් මම සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය පැහැදිලි කරා. මේ කළමනාකරණය කියන නිර්වචනය තුළ තවත් කාරණාවන් 4ක් ඇතුළත් වෙලා තියෙනවා, අඩංගු වෙලා තියෙනවා. ඒ කාරණාවන් 4 තමයි අපි ඒවලට කියනවා කළමනාකරන කාර්යයන්. කළමනාකරන කාර්යයන්. එහෙම නැත්නම් කළමනාකරන ශ්‍රිත. මම මේ කළමනාකරන කාර්යයන් 4ක් තියෙනවා. කළමනාකරන කාර්යයන් 4ක් තියෙනවා. අපේ නිර්වචනය තුළ ඒ 4 කියවුණා. ඒ තමයි පළවෙනි කාර්යය වෙන්නේ සැලසුම් කිරීම. සැලසුම් කරණය. දෙවෙනි කාරණාව තමයි දෙවෙනි කාර්යය සංවිධානකරණය. සංවිධානකරණය. තුන්වෙනි කාර්යය තමයි මෙහෙයවීම. මෙහෙයවීම. හතරවෙනි කාරණය තමයි පාලනය. අපි මේ කළමනාකරණය කියන පාඩම ඉතාම කෙටි පාඩමක්. අපි දැනගන්න ඕනේ කළමනාකරණය කියන පාඩමේදී කළමනාකරණය කියන්නේ මොකක්ද? සඵලදායකත්වය කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකක්ද? ඒත් එක්කම මෙන්න මේ කළමනාකරන ශ්‍රිත 4 නැත්නම් කළමනාකරන කාර්යයන් 4 අපි දැනගෙන ඉන්න ඕනේ. කළමනාකරන කාර්යයන් 4 තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඔන්න කළමනාකරන කාර්යයන් 4යි. අපි මේ කාර්යයන් 4 වෙන වෙනම පැහැදිලි කරගමු. පළවෙනියට තියෙනවා සැලසුම්කරණය. අපි ළමයින්ටත් මේ කළමනාකරණය පාඩම ඉතා වැදගත්. අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා දැනට තියෙන කාලය කළමනාකරණය කරගෙන කොහොමද අපි සැලසුමක් හදාගන්නේ, ඒක කොහොමද සංවිධානය කරගන්නේ, ඒක මෙහෙයවන්නේ කොහොමද, ඒක පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබෙයි මේ කාරණා 4 කතා කරාට පස්සේ. හරි. සැලසුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් පැත්තෙන් ව්‍යාපාරයක අරමුණු මොනවද, ඒ අරමුණු ඉටු කරගන්නේ කොහොමද කියලා අපි තීරණය කරන එක. මෙතනදී කරන්නේ තීරණය කරන එකයි. ව්‍යාපාරයක අරමුණු මොනවද, ඒ අරමුණු කොහොමද අපි ඉටු කරගන්නේ කියන එක. ව්‍යාපාරයක අරමුණු සහ එම අරමුණු ඉටු කරගන්නේ කොහොමද කියන එක. හරි. අපි අපේ ළමයින්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම අපේ ළමයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමාර්ථ ලබා ගැනීම. ඔන්න අරමුණ. අරමුණ ඔන්න අපි තීරණය කරා. ඒ අරමුණ ඉටු කරගන්නේ කොහොමද කියන එකයි තීරණය කරනවාට අපි කියනවා සැලසුම්කරණය කියලා. හරි. ඊට පස්සේ සංවිධානකරණය. සංවිධානකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථයන් ඉටු කරගන්න ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත්. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න ව්‍යාපාරයේ තියෙන දැනට පවතින සම්පත් තනතුරු වැඩ බෙදා හැරීම් සම්බන්ධ ක්‍රියාවලියට අපි කියනවා සංවිධානකරණය කියලා. දැන් අපි මොකක්ද අපේ අරමුණ කියලා තීරණය කරා. ඒ අරමුණ දැන් ඉටු කරගන්න අපි ගාව තියෙන සම්පත් මොනවද? ඒවා අපි කොහොමද තනතුරු මොනවද, අපේ ගාව ඉන්න සේවකයෝ කවුද, ඒත් එක්කම වැඩ බෙදා හැරීම් මොන වගේ මට්ටමකද තියෙන්නේ කියන සම්බන්ධ ක්‍රියාවලිය. දැන් මේ අපේ අරමුණ ඉටු කරගන්න ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික කොහොමද යොදවා ගන්නේ, කොහොමද සංවිධානය කරගන්නේ කියන එක තමයි අපි සංවිධානකරණයේදී කතා කරන්නේ. ඒත් එක්කම මෙහෙයවීමේදී ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න ව්‍යාපාරයේ තියෙන මානව සම්පත, අපේ ශ්‍රමදායකත්වය නැත්නම් අපේ මිනිස්සුන්ගේ වැඩ ටික කොහොමද අපි යොදවා ගන්න, ඒගොල්ලන්ගේ මානව සම්පත කොහොමද හසුරවා ගන්න, අපේ මේ අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න ව්‍යාපාරයේ තියෙන මානව සම්පත කොහොමද අපි හසුරවා ගන්න කියන එක තමයි මෙහෙයවීම යටතේ කතා කරන්නේ. අපි දන්නවනේ යන්ත්‍ර සූත්‍ර වගේ නෙවෙයි, මානව සම්පත හසුරවන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට හිතන්න පුළුවන්, මිනිසුන්ට හිතන්න පුළුවන්, හිතලා වැඩ කරන්න පුළුවන්.
ඒක නිසා ඒගොල්ලන්ව හසුරවන්න කවුරු හරි ඉන්න වෙනවා. නැත්නම් අපි දන්නවා යන්ත්‍රයක් නම් කිසි ගැටලුවක් නැහැ. යන්ත්‍රය අපි යන්ත්‍රයේ ස්විච් එක ඔන් කරලා ගියාට පස්සේ එයා ඒ වැඩේ දිගටම කරගෙන යනවා. හැබැයි අපි දන්නවා මානව සම්පත එහෙම නෙවෙයි. මානව සම්පතට විවිධ අවස්ථාවලදී අපිට උපදෙස් දෙන්න වෙනවා. ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න, ඒගොල්ලන්ව අධීක්ෂණය කරන්න වෙනවා. ඒගොල්ලන් දිහා බලාගෙන ඉන්න වෙනවා. ඒගොල්ලන්ට උපදෙස් ඒගොල්ලන්ව නිරන්තර අධීක්ෂණය කරන්න වෙනවා. ඒකට ඒතකොට අපි කියනවා මෙහෙයවීම කියලා. අපේ ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න, නිෂ්පාදනයට කොහොමද දායක කරගන්නේ, කොහොමද තීරණයන් ගන්න, කළමනාකරණය කටයුතු කරගන්නේ කොහොමද, උපදෙස් දෙන්නේ කොහොමද, අන්න ඒවා සම්බන්ධ ක්‍රියාවලියට අපි කියනවා මෙහෙයවීම. හරි, අවසාන එක පාලනය. පාලනය කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාවලිය අපේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යෙදවිලා තියෙනවද? අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න යෙදවිලා තියෙනවද? එහෙම යෙදවිලා නැත්තම් එහෙම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ ක්‍රියාවලියට අපි කියනවා පාලනය කියලා. හරි, අපි හිතමුකෝ අපේ සැලසුම දැන් ඔන්න අපේ ළමයින්ගේ සැලසුම මම කලිනුත් කිව්වා අපසු සාමාන්‍ය පෙළ විභාගයට ඉහළ සාමාර්ථ ලබා ගැනීම. හරි, ඉහළ සාමාර්ථ ලබා ගන්න නම් අපි බලන්න ඕනේ දැනට අපිට තියෙන කාලය කොච්චරද? අපිට ඉදිරියට වැඩ කරන්න මාස කීයක් තිබේද? ඒත් එක්කම මේ මාස ගණනාවක් තියෙනවා කියලා අපිට හිතෙයි. ඔන්න මේ මාසය තුල නැත්නම් අපි දෛනිකව නැත්නම් අපේ දිනකට කොතරම් කාලයක් අපේ අධ්‍යාපන කටයුතු සඳහා අපිට වැය කරන්න පුළුවන්ද? අපි පාසල් පටන් ගත්තොත් එහෙම පාසල් ගිහිච්ච කාලය, ඊට පස්සේ උපකාරක පන්තියකට සහභාගී වෙනවා නම් උපකාරක පන්තියට යන කාලය සහ අනිකුත් වැඩ කටයුතු වලට යන කාලය ඉවත් කරාට පස්සේ අපිට අධ්‍යාපනය නැත්නම් අපිට පාඩම් වැඩ කරන්න කොච්චර කාලයක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඔන්න අපි සංවිධානය කරගන්න අපිට මේ අරමුණ ඉටු කරගන්න නම් අපිට තියෙන කාලය කොපමණ තියෙනවද අපි ඒක කළමනාකරණය කරගන්න. අපිට තියෙන සම්පත් ටික, ගුරුවරු ටික, එතකොට අපිට අවශ්‍ය කරන පොතපත දැනුම ඒවා අපි මේ සම්පූර්ණ කරගන්නවට අපි කියනවා ඔන්න සංවිධානකරණය. අපේ අරමුණට ළඟා වෙන්න අපි සංවිධානය වෙනවා. ඒත් එක්කම ඔන්න අපි දැන් සැලසුම් කරා, සංවිධානය වුණා. දැන් අපි ළමයි උන සැලසුමත් හදාගත්තා. දැන් ඔන්න ගොඩක් ළමයින්ගේ පාඩම් කරන මේසේ ගාව බෝඩ් එකක ඔන්න සැලසුම හදාගෙන තිනවා. මේ සතිය දින ටික දාලා මෙන්න මේ දිනේදී මම මේ ආකාරයෙන් පාඩම් කරනවා කියලා ඔන්න සැලසුමක් හදාගෙන තියෙන ගොඩක් වෙලාවල දැන්නම. ඔව්, ඒ සැලසුම හදාගත්තට විතරක් මදි. ඒ සැලසුම මොනවා වෙන්න ඕනේද? ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න ඕනේ ළමයි. ඒ සැලසුම දැන් අපි රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම් පාඩම් කරන්න දාගෙන තියෙනවා නම් එහෙම අන්න ඒ වෙලාවේදී අපි අනිවාර්යයෙන්ම අපේ ඒ දිනය තුල පාඩම් කරන්න යොදාගෙන තියෙන විෂය අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන. එහෙම නැත්නම් ඒ බෝඩ් එක විතරක් තියෙනවා නම් ඒ වෙලාවේදී අපි ටීවී එක බලනවා නම් එහෙම නැත්නම් ඒ බෝඩ් එක බලාගෙන අපි නිදා ගන්නවා නම් එහෙම අපේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඒ අපි සැලසුම හදනවා විතරක් නෙවෙයි, ඒ සැලසුම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා අපි මෙහෙයවීමක් කරන්න ඕනේ. අතරම මෙතනදී අපේ ගුරුවරු දෙමව්පියෝ මේ සැලසුම සඳහා අපේ දරුවෝ ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධයෙන් මෙහෙයවීමක්, උපදෙස් දීමක් මේ අවධානයෙන් ඉන්න එකක් කරනවා මෙහෙයවීමේදී. ඒත් එකම අවසානයේදී මේ පාලනය කියන කතාවේදී අපි මේ අරමුණු ඉටු කරගන්න අපි වැඩ කටයුතු දැනට කරගෙන යනවාද? දැනට උනත් අපිට බලන්න පුළුවන් ඉතිරි මාස ගානේ උනත් අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මහන්සියලා වැඩ කරගෙන යන්න පුළුවන් ළමයින්ට. ඒක නිසා ඉතිරි දැන් අදහරි කමක් නෑ. අදහරි මෙන්න මේ වැඩේ පටන් ගන්න ඕනේ. සැලසුමක් හදලා ඒ සැලසුම සංවිධානය කරගෙන මෙන්න මේ කටයුතු වලට මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන විදියට වැඩ කටයුතු සකස් කරගන්න ඕනේ. ඉදිරි මාස කීපය තුළ අපි වැඩ කළා විභාගයට හොඳ සාමාර්ථයක් ලබා ගන්නවායි කියන්නේ. හරි. එතකොට පාලනය කියලා කියන්නේ මේ අපේ අරමුණු හා පරමාර්ථ මේ ඉටු කර ගැනීම සඳහා සමස්ත මේ ක්‍රියාවලිය යෙදවිලා තියෙනවද
එහෙම නැත්තම් එහෙම ඒක ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි කියනවා පාලනය කියලා. හරි. අපි එහෙනම් ලියාගමු සැලසුම්කරණය කියන කොටස තුල සැලසුම්කරණය කියන කොටස තුල ලියා ගන්න ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ හා එම අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්නා ආකාරය ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ හා එම අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්නා ආකාරය තීරණය කිරීම සැලසුම්කරණය ලෙස හැඳින්වේ. තීරණය කිරීම සැලසුම්කරණය ලෙස හැඳින්වේ. හරි. මගේ නිබන්ධනය තුළ මම දාලා තියෙනවා උදාහරණයක් විදිහට. ඔන්න අපේ උදාහරණය වෙන්නේ ඉතා උසස් තත්ත්වයේ මෝටර රථ නිෂ්පාදනය කොට අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් තම කටයුතු සැලසුම් කිරීම. හරි. මොනවද අපි සැලසුම් කරන්න ඕනේ? අපි බලමු. මෝටර රථය නිෂ්පාදනය සිදු කරන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙන්නේ ඉතා උසස් තත්ත්වයේ මෝටර රථ නිෂ්පාදනය කරන්න. හරි. එහෙනම් අපි කොහොමද මේ මෝටර රථය නිෂ්පාදනය කරන්නේ? ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය සම්පත් මොනවද? මොනවද අපිට ඕනේ භෞතික සම්පත්? මොනවද අපිට ඕනේ මානව සම්පත්? අපිට පුහුණු ශ්‍රමිකයෝ ඕනේ. එතකොට අපිට හොඳ ඉඩකඩක් ඕනේ නේද? ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ඕනේ. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර ඕනේ. අන්න අපි තීරණය කරන්න ඕනේ ඒවා කොහොමද අපි ලබා ගන්න කියන එක. ඊළඟට අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම. ඒත් එක්කම අපි මේ මෝටර රථය අපි සැලසුම් කර පරිදි හැදුවට පස්සේ ඒවා කොහොමද අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද අලෙවි කරන්නේ කියන එක. හරි. එහෙනම් මම කියවන්න නැවතවතාවක් මෝටර රථය නිෂ්පාදනය සිදු කරන ආකාරය තීරණය කරන එක. අවශ්‍ය සම්පත් මොනවද? මානව භෞතික මූල්‍ය සම්පත්. ඒත් එක්කම අවශ්‍ය සම්පත් ලබා ගන්නේ කොහෙන්ද අපි? මෝටර රථ අලෙවි කටයුතු සිදු කරන්නේ කොහොමද කියන එක. හරි. අපි එනවා දෙවෙනි කළමනාකරණ කාර්යය තමයි සංවිධානකරණය. සංවිධානකරණය යටතේ ලියා ගන්න ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් කමා තනතුරු හා වැඩ බෙදා හැරීම් සම්බන්ධ ක්‍රියාවලිය සංවිධානකරණය ලෙස හැඳින්වේ. සංවිධානකරණය ලෙස හැඳින්වේ. ඔන්න ඒ යටතේ අර අපේ අර මෝටර රථ නිෂ්පාදනය කිරීමේ නිදසුනට අදාළව මම කාරණාවන් කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා නිබන්ධනය තුළ. ඒ තමයි නිෂ්පාදන කළමනාකරුවෝ පත් කරගන්න එක. නිෂ්පාදන කළමනාකරුවන් පත් කර ගැනීම. ඊළඟට අලෙවි කළමනාකරුවන් පත් කිරීම. ඊළඟට නිෂ්පාදනයට අවශ්‍ය සේවකයන් බඳව ගන්න ඕනේ අපි. ඒත් එකම අංශ ප්‍රධානයෙන් අපි මේ වැඩේ කරන්න අපේ උසස් තත්ත්වයේ මෝටර රථය නිෂ්පාදනය කරගන්න අපිට අවශ්‍ය දේවල් මොනවද? ඒවා අපි සංවිධානය කරගන්න ඕනේ. අපි සේවකයෝ බඳව ගන්න ඕනේ. කළමනාකරුවෝ ගන්න ඕනේ. අලෙවි කළමනාකරුවෝ ගන්න ඕනේ. නිෂ්පාදන කළමනාකරුවෝ ගන්න ඕනේ. අන්න ඒව සම්බන්ධ ක්‍රියාවලියට අපි කියනවා සැලසුම්කරණය කියලා. හරි. අපි යමු මෙහෙයවීමට. නිබන්ධනයේ තියෙන මෙහෙයවීම යටතේ ලියා ගන්න සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීම සම්බන්ධ ක්‍රියාවලිය
ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීම සම්බන්ධ ක්‍රියාවලිය මෙහෙයවීම ලෙස හැඳින්වේ. මෙහෙයවීම ලෙස හැඳින්වේ. හරි. අපි මෙහෙයවීම යටතේ බලමු. ඒ තමයි නිදසුන විදිහට මම දාලා තිනවා. නිෂ්පාදන කළමනාකරුවෝ තම සේවකයන්ට තොරතුරු උපදෙස් ලබා දෙනවා. අපි දන්නවා දැන් ඔන්න උසස් තත්ත්වයේ මෝටර රථ නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන කළමනාකරුවෝ කොහොමද මේ මෝටර රථ නිෂ්පාදනය කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් තොරතුරු තමන්ගේ සේවකයන්ට ලබා දෙනවා. අපි ඉහළ කළමනාකාරීත්වයෙන් පහළ කළමනාකරන මට්ටම් වලට ඒ උපදෙස් ලබා දෙනවා. පහළ කළමනාකරන මට්ටම් වලින් අන්න අදාළ සේවකයන් වෙත අදාළ උපදෙස් සහ තොරතුරු ලබා දීම කරනවා. හරි. අවසාන කළමනාකරන කාර්යය අපි ලියා ගමු. ඒ තමයි පාලනය. පාලනය තුළ ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාවලිය අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාවලිය අරමුණු ඉටු කර ගැනීම සඳහා යෙදවී තිබේද අරමුණු ඉටු කර ගැනීම සඳහා යෙදවී තිබේද සොයා බැලීම හා යෙදවී තිබේද යන්න සොයා බැලීම සහ එසේ යෙදවී නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම එසේ යෙදවී නොමැතිනම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම පාලනය ලෙස හැඳින්වේ. හරි. දැන් අපි කළමනාකරණය කියන්නේ මොකක්ද? ඒත් එක්කම කළමනාකරණය ඒ අවශ්‍යතාවය මොකක්ද? කළමනාකරණය යටතේ තියෙන සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය කියන වචන. ඒත් එක්කම කළමනාකරණය දිනෙන් දින වැඩි වෙන්නේ හේතු හොඳ කළමනාකරණයකින් ව්‍යාපාරයකට අත්වන ප්‍රතිලාභ, ඒත් එක්කම ව්‍යාපාරික සම්පත්, ඒත් එක්කම කළමනාකරණ කාර්යයන් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන කාර්යයන් කියන්නේ මොනවද කියන එක අපි සාකච්ඡා කරා. හරි. එතකොට කළමනාකරණය සම්බන්ධයෙන් මම කිව්වා කළමනාකරණය කියන පාඩම ඉතාමත් කෙටි පාඩමක්. කළමනාකරණය සම්බන්ධයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. කළමනාකරණය යනු ඒත් එක්කම සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය, ඒත් එක්කම ව්‍යාපාරයේ තියෙන ව්‍යාපාරික සම්පත් මොනවාද, ඒත් එක්කම කළමනාකරණය දිනෙන් දින වැඩි වෙන්නේ හේතු මොනවාද සහ කළමනාකරන කාර්යයන් ටික. ඔච්චරයි ළමයිනේ අපිට කළමනාකරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. අපි දන්නවා අපේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ අපිට එන තුන්වෙනි ප්‍රශ්නය